ලොවට දේශනා කළ යුතුම් වූ සම්බුදු බුදුබණ පද ඔබ වෙත sannivedanaya කරන පින්වත් හෝරාව අපි මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වන්නේ මෙවතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින ශාක්‍ය සිංහාභිවන්දනා ලෙසින් සම්බෝධි වෙහෙරේ වෙසක් දිනය උතුම් වූ තේමාව කරගනිමින් සිදු කෙරෙන විශේෂයෙන්ම ප්‍රතිපත්ති පූජා ධර්මදේශනා මාලාවක් ලෙසින් සත්‍තිස් බෝධිපාර්ශ්වික ධර්මයන් අරමුණු කරගෙන පැවැත්වෙන ධර්මදේශනා මාලාවේ තවත් එක් දේශනාවක් ලෙස අද මේ දේශනාව පවත්වන අපගේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ කොළොන්නාව පුරාණ විහාරවාසී කොළඹ මහා නාම විද්‍යාලයේ ධර්මාචාර්ය අපගේ පූජනීය සියඹලාගොඩ ධම්මින්ද ස්වාමින් වහන්සේ සාදුනාද පාතමින් පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ දේශනාවට දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ නොගේගොඩ පදිංචි අදට ජන්මදිනය යෙදී තිබෙන තිලිනි ධර්මරත්න මහත්මිය. එතුමියට සෙත් ප්‍රාර්ථනා කරන්න චත්ත රත්න තිලක ඒ ස්වාමි පුරුෂයා චතිල පුතණුවන් ඔනෙලි දියණිය අද මේ පින්කමේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. ඒ වගේම ඔවුන්ගේ අරමුණක් බවට පත් වෙනවා හෙට දින ජන්මදිනයේ දෙන තම මෑණියන්ට සමුද්‍රා ධර්මරත්න එම මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබීමටත් පියාණන්ට සහ ස්වාම පුරුෂයාට ඒ මව චිත්‍රා රත්න තිලක මහත්මිය ප්‍රධානව මේ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න අද මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා. අපි ආරාධනා කරමු එතුමිය ප්‍රධානව පින්වතුන්ට දැන් ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පූජාවන් සිදු කර ඉන් අවසන දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා ආරාධනා කරන්නට කලාකරුවන් ශබ්ද පූජාවන් පවත්වන මේ මොහොතේ සාදු සාදු සාදු. සුරකී නිවසේ සිට දුරින් සිතින් ලංව මෙතුමු සද්ධර්මය ඔබට sannivedanaya කරන්නේ මේ මොහොත ඔබ අප හැමදෙනාම වගකීමෙන් කටයුතු කළ මොහොතක් නිසා. පවතින COVID-19 වෛරස් තත්ත්වයට එක්ක අපි මේ ගත කරන කාල සීමාව අසීරු කාල සීමාවක් වුවත් හැමදෙනාටම සුරක්ෂිතව ජීවත් වීම අපේ අනාගතයට වටිනවා. ඒ නිසා මේ මොහොත අපට සුරක්ෂිතභාවය අපට මෙලෙසින් කියා දෙන සුරක්ෂිත කරන අපේ සුවවිරුවන්ට රණවිරුවන්ට අපේ ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිසියට අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්න මේ විශේෂ අවස්ථාවක් කර ගන්නවා. එහෙමනම් අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. අපි මේ ධර්මදේශනා මාලාව ඔබ වෙත ගෙන එන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මදේශනා මාලාවක් ලෙසින් එහි යටතේ සතර ඉර්ධිපාදයන්ට අයත් වන එක් ඉර්ධිපාදයක් චිත්ත ඉර්ධිපාදයේ පිළිබඳවයි අද ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ අපට කියා දෙන්නේ. එහෙමනම් සදහම් අසන්න පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට සාදු නාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ
Tatiyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. යෝ දන්ත කාලේ දන්තේති තරණීයේච තාරයේ යෝනිසෝ සංවිධානේන සුඛම් පප්පෝති පණ්ඩිතෝති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්නේ කාරුණික ගුණගරුක පින්නතිනි, බෞද්ධ රූප වාහිනිය තුලින් නිරන්තරවම ධර්ම ශ්‍රවණය කරන අපේ ගරුතර මහා සංඝ රත්නය, මෙහෙණින් වහන්සේලා, දසසිල් මාතාවන්, එවැගේම ලංකාවාසී ලෝකවාසී බෞද්ධ අබෞද්ධ පින්නතුනි, අද ධර්ම දේශනාවේ දායකත්වය අරන් කටයුතු කරන තිලිනි ධර්මරත්න මහත්මිය, චත්ත රත්න තිලක මහත්මයා නම් ප්‍රදාන ඒ පවුලේ සදහැවත් මේ මැදිරියේ තැන්පත්ව ඉන්න පින්නතුන් වගේම තමන්ගේ නිවස තුල මේ දේශනාව ශ්‍රවණය කරන අපි හැම කෙනෙක්ගෙම මූලික අරමුණ මෙලව ජීවිතය පිළිබඳව තියෙන යථාර්ථය හොඳින් තේරුම් අරගෙන සාංශාරික ගමන වඩා සුවපත් කර ගැනීම, වෙන කවර කලකටවත් වඩා මේ කාලය අපිට ඒ වෙනුවෙන් මනස කිසිඳු ලෝභකමක් නැතුව වෙහෙසන්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. දුප්පත් පොහොසත්, උගත් නූගත්, බලවත් සහ දුබල කියන ભેදයකින් තොරව අපි හැමෝටම අද දවසේ ජීවිතය පිළිබඳව අනිත්‍යතාව වෙන කවර කලකට වඩා දැනෙනවා. පුබ්බේච කත පුඤ්ඤතා කියන මංගල කාරණාව සිහිපත් කරලා පෙර පින් ඇතිව උත්පත්තිය ලබන අපි පින් ඇතිව ජීවත් වෙන එක ඊටාම වටිනවා. සත්ත්ව ලෝකේ අන්‍ය සත්‍යයන්ට නැති ලොකුම ලාභයක් මිනිසයා කියන සත්වයාට තියෙනවා. ඒ මත ලද මනුස්ස ජීවිතය
අවභාවිතා නොකොට නිවැරදිව භාවිතා කරන්න අපිට පුළුවන් කමක් ලැබෙනවා නම් මේ වෙසක් මාසය තුල නියම ලෙස බුදු තෙමගුල සිහිපත් කරපු පිරිසක් හැටියට ඔබට මට සතුටු වෙන්න අවස්ථාවක් නිර්මාණය කරගන්න පුළුවන්. පිනතුනි, මේ සජීවී ධර්මදේශනාවේ අදට යෙදෙන මාතෘකාව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලට අයිති සතර ඉර්ධිපාදයන්හි චිත්ත කියන ඉර්ධිපාදය. මේ ඉර්ධිපාදය පිළිබඳව බෞද්ධයන් හැටියට විතරක් නෙමෙයි, අපි වෙන ලබ්ධියක්, වෙන දර්ශනයක්, වෙන ආගමක් අදහන කෙනෙක් වුණත් යම් අවබෝධයක් හදාගන්න එක වටින්නේ කුසල් සම්පාදනය කරගන්න යද්දී අපිට නැතුවම බැරි ධර්ම කොටාසයක් හැටියට තමයි අපි මේ සතර ඉර්ධිපාද හඳුනාගන්නේ. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන ඉර්ධිපාදයන් අතර චිත්ත ඉර්ධිපාදය පිනතුනි වඩාම අපේ ජීවිතවලට සමීප ඉර්ධිපාදයක්. හේතුව මනුෂ්‍යයා කියලා කියන්නේ මනසින් උසස්ම පිරිස. ඔබේ මගේ මනස දියුණු කරන්න පුළුවන්. ඒ වගේම සත්ත්ව ලෝකේ සත්තු ඉව පදනම් කරගෙන කටයුතු කරද්දී මිනිස්සු වෙච්ච අපි විතරයි මනස පදනම් කරගෙන කටයුතු කරන්නේ. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති. මේ හැම දෙයක්ම පෙන්නතුනි නියාමනය කරන්නේ අපේ හිතින්. තිලිනි ධර්මරත්න මහත්මියට තමන්ගේ ආර්ථික ශක්තිය, තමන් තුළ තියෙන සමාජ ස්වභාවයන් සැලකිල්ලට අරගෙන උපන්දිනය තමන්ගේ ස්වාමියා දරු දෙපළ සමග මීට වඩා වෙනස් ආරකින් ඉටු කරන්න ඕනෑ තරම් අවස්ථාව තිබ්බා. හැබැයි ඔබ කල්පනා කරනවා මිනිස් ජීවිතයක වසරක් ගෙවිලා වසරක් ආරම්භ වෙනවා කියලා කියන්නේ තව වසරකින් අපි වයසට යාම, එහෙම නැත්නම් මරණයට ලංවීම, ඊළඟ වසරේදී අපිට මේ පින්කම මේ විදියට කරන්න පුළුවන්කම ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ මනසින් මේක නියාමනය කළා. හිතින් හිතුවා, බෞද්ධ නාලිකාවත් එක්ක ඒ ගැන සාකච්ඡා කළා. මේ විදියට සජීවී ධර්ම දේශනාව රටවාසීන්ට වගේම ලෝකවාසීන්ට අහන්න අවස්ථාව සැලසුණා. ඒ අවස්ථාව ඔබ සලසගත්තා. එක පැත්තකින් ඔබ කල්පනා කරනවා මේ දස පුණ්‍ය ක්‍රියාවන් වලින් එකක් බණ අහන එක, ධර්ම ප්‍රචාරය කරන එක දස පුණ්‍ය ක්‍රියාවෙන් එකක්. ඊළඟට ඔබ කල්පනා කරනවා මනසින් කාලේන ධම්ම සවණං, කාලානුරූපව අවස්ථාවෝචිතව බණ අහන එක මංගලයි සුබයි. කාලේන ධම්ම සාකච්ඡා, අහන ලද ධර්මය සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගන්න පාවිච්චි කරනවා නම් ඒකත් සුබයි. මේ පින්කමත් එක්ක ඥාතකානංච සංඝහෝ, එවැගේම මාතෘ උපස්ථානයකුත් ඥාතික සංග්‍රහයකුත් එකතු කරගන්න ඔබ මනසින් සූදානම් කළා. ඒ මත තමයි මේ දේශනාව මේ විදියට සිද්ධ වෙන්නේ. පින්නතුනි, මම මාතෘකා කරපු ගාථාව සම්භූත මහරහතන් වහන්සේ කුද්දක නිකායේ තේර ගාථාවේ තමන් වහන්සේ විමුක්තිය ලැබුවට පස්සේ උන්වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උදාන ප්‍රීතිය දනවන
ගාථාවන් අතර එක ගාථාවක්. අපි පින්නතුනි දසමාර සේනාව ගැන කතා කරනකොට ඒකේ එක සේනාවක් තමයි අරතිය කියලා කියන්නේ. අරතිය කියලා කියන්නේ කුසල් දහම් වඩන්න, කුසල් දහම් වල නිරත වෙන්න අපිට තියෙන කම්මැලිකම, අකමැත්ත, උදාසීන බව, උකටලී බව. බුදුහාමුදුරුවෝ ධර්මයේදී දේශනා කරනවා එවැනි උදාසීන උකටලී ස්වභාවයක් නිර්මාණය වුණොතින් මනුස්ස හිත ඒ උකටලී බව දුරු කරගන්න සිද්ධ කරන්න ඕන ප්‍රධානම කාරණය තමයි මුදිතාව හදාගන්න. සාමාන්‍යයෙන් පින්නතුනි මුදිතාව කියලා කියන්නේ යම් කෙනෙක්ගේ සැපතේදී, යම් කෙනෙක්ගේ සතුටේදී, යම් කෙනෙක්ගේ දියුණුවකදී අපි සතුටු වෙනවා කියන එක. අරතිය කියන තැන මුදිතාව කියලා කියන්නේ අපිට කුසල් දහම් වඩන්න බාධාවක්, කම්මැලිකමක්, උකටලී බවක් හැදිච්චහම මේ කම්මැලිකම, උකටලී බව නැති කරලා විමුක්තිය ලද 80 මහා ශ්‍රාවකයන් දිහා බලන්න කියනවා. උන්වහන්සේලාගේ ප්‍රීතිය ප්‍රකාශ කරපු තෙර තෙරණී ගාථා දිහා බලන්න කියනවා. ඒ වගේම විමුක්තිය ලද අනේපිඬු සිටුවරු, ඒ වගේම බන්දුල්ල මල්ලිකාව, කෝසල මල්ලිකාව, විශාඛා වැනි ඇත්තෝ දිහා බලන්න කියනවා. එහෙම බලද්දී ඒ ඇත්තෝ අරතියට එරෙහි වෙලා විමුක්තිලාභය ලැබුවා. ඒ දිහා බලලා අපි තුළ හැදෙන අරතිය දුරු කරගන්න පුළුවන්. එයින් එකක් තමයි මේ සම්භූත හාමුදුරුවෝ. පින්නතුනි සම්භූත හාමුදුරුවෝ රහත් වෙද්දී උන්වහන්සේගේ රහත් බවට මහෝපකාරී වෙන්නේ අපි අර මුලින් හඳුනාගත්ත සතර 이르දිපාදවල චිත්ත කියන 이르දිපාදය. උන්වහන්සේ චිත්ත 이르දිපාදයට නැමුණු සිතක් සහිතව කටයුතු කරපු නිසාවෙන් විමුක්තිය ලබලා අරතිය දුරු කරලා උත්සාහයෙන් යුක්තව කෙලෙස් තැව්වා. මේ මාත්‍රිකා කරපු ගාථාවේ යෝ දන්ද කාලේ දන්දේති තරණීයේච තරයේ යෝනිසෝ සංවිධානේන සුකම් පප්පෝති පණ්ඩිතෝ. උන්වහන්සේ පැහැදිලි කරනවා තෙර ගාථාවේ සැක කළ යුතු කාලෙහි සැක කරයිද, එතර විය යුතු කාලෙහි එතර වේද, නුවණින් යුක්ත වීමෙන් පණ්ඩිත තෙමේ සැපයට පැමිණේ. සැක කරන්න ඕන තැන සැක කරලා, එතර වෙන්න ඕන තැන එතර වෙච්ච නුවණින් යුක්ත පණ්ඩිත තෙමේ සැපයට පැමිණෙනවා. පින්නතුනි සම්භූත හාමුදුරුවෝ සීත වනේ බුදුහාමුදුරුවන්ගෙන් කායගතා සති කියන කමඨහන අරගෙන භාවනාවේ යෙදුණා. උන්වහන්සේ භාවනාවේ යෙදෙද්දී කුවේර වෙසමුණි රජතුමා උඩින් යන අවස්ථාවක සම්භූත හාමුදුරුවෝ සමාධි සෝයෙන් භාවනා කරන විදිය දැක්කා. ඒ ගැන පැහැදිලා වෙසමුණු රජුරෝ තමන්ගේ නියෝජිතයෝ දෙන්නෙක් මේ හාමුදුරුවෝ අසලින් තියලා ඒ දෙන්නට කියනවා හාමුදුරුවෝ සමාධියෙන් ඇහැරුණහම කියන්න ඔබ වහන්සේගේ ආරක්ෂාවට වෙසමුණි රජතුමා අපි දෙන්න මේ තැන තිබ්බුවා ඉන්දෙව්වා ඔබ වහන්සේගේ ආරක්ෂාවටයි එහෙම කළේ කියලා. එහෙම කියලා වෙසමුණි රජතුමා එතුමගේ ගමන ගියා. සම්භූත හාමුදුරුවෝ සමවත් සුවයෙන් නැගිටලා සමාධි සුවයෙන් නැගිටලා
බලද්දී උන්වහන්සේට පේනවා තමන්ගේ සමීපේ දෙදෙනෙක් ඉන්නවා. සම්බුත හාමුදුරුවෝ අහනවා ඇයි ඔබ දෙපළ මගේ ළඟට වෙලා ඉන්නේ? ස්වාමීනි කුවේර්ය වෙසමුණි රජතුමා ඔබ වහන්සේගේ ආරක්ෂාවට අපි දෙන්න මේ තැන තිබ්බා. ඒ වෙලාවේ සම්බුත හාමුදුරුවෝ දේශනා කරනවා අපි බුද්ධ ශ්‍රාවකයෝ අපේ ආරක්ෂාවට එහෙනතත් කායිකව ආරක්ෂා කිරීමට වඩා මානසිකව ආරක්ෂා කිරීම වැදගත්. ඒ නිසා ඔබගේ ආරක්ෂාව අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට තියෙනවා සති ආරක්ෂාව. සති කියලා කියන්නේ පින්නතුනි මේ සිහිය කියන එක. ඒක අපි සාමාන්‍යයෙන් කියන සති සම්පජඤ්ඤය කියලා. ඒක අපි ධර්මයේදී කියනවා යෝනිසෝ මනසිකාරය. දැන් මේ වගේ කොරෝනා වසංගතයකදී සංස්කෘතිය ඇතුලේ අපිට කරන්න පුළුවන් පිරිත් කියන එක. මේ වගේ කොරෝනා වසංගතයකදී පින්නතුනේ සංස්කෘතිකමය හැටියට අපිට පිරිත් නූලක් බඳින්න පුළුවන්. හැබැයි ලෝකෙත් එක්ක ගද්දී අපිට ඒ කාරණාව එකසේ කරන්න බෑ. පිරිත් නූල් බඳින එක, පිරිත් පෑන් දෙන එක ලෝකෙත් එක්ක කරන්න බෑ. හැබැයි ලෝකෙත් එක්ක කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි සතියෙන් යුක්තව අපිට මේ ධහම දේශනා කරන සතිය පාවිච්චි කරලා එදිනෙදා ජීවිතේ යාම් ඊම් ඉඳුම් හිටුම් කියන මේ සතර ඉරියව් දහමේ උගන්වපු සතියෙන් පවත්ත ගන්න පුළුවන්. කාත් එක්ක හරි මුදල් ගනුදෙනුවක් කරනකොට, කවුරු හරි සම්මුඛ වෙනකොට, යම් පිරිසක් එක්ක කතා කරනකොට අතින් යමක් ඇල්ලුවාම ඒ ගැන සිහිය පිහිටවලා කටයුතු කරන හැම වෙලාවකම අපේ ආරක්ෂාවට ලොකු සහනයක් තියෙනවා. ඒ වගේම ආනාපාන දැන් අපි කායානුපස්සනාවේදී පැහැදිලි කරගන්න ආනාපාන සතිය විශේෂයෙන් පෙනහළු වලට කරන මේ ව්‍යායාමය මනස ඒකාග්‍රතාවයේ පිහිටන එක විතරක් නෙවෙයි. තව පැත්තකින් මේ ආස්වාස ප්‍රාස්වාසය සම්බන්ධයෙන් ගැටලු මතුවෙන අද දවසේ පෙනහළු වලට කරන්න පුළුවන් ලොකුම ව්‍යායාමය. සතිය කියලා කියන්නේ පිය උරුමය. පිය උරුමය කියලා කියන්නේ පින්නතනි ගෝචර සීමාව. අපි අමුතුවෙන් ලොක්ඩවුන් කරන්න ඕනේ, හුදකලා කරන්න ඕනේ, සංචරණ සීමා පනවන්න ඕනේ. ඇයි පනවන්නේ නැත්තේ කියලා ප්‍රශ්න කරනවට වඩා අපිට හුදකලා වෙන්න පුළුවන්. අපිට සංචරණ සීමා පනව ගන්න පුළුවන්. අපිට රෝග වාහකයක් නොවි අද දවස ඇතුළත තමන් කවුද කියලා තේරුම් අරගෙන මේ කටයුතු සම්පාදනය කරගන්න පුළුවන්. ඒක තමයි දර්ශනය ගැඹුරින් තේරුම් ගන්නවා කියලා කියන්නේ. ඔබට රතන සූත්‍රය සජ්ජායනා කරන්න පුළුවන්. ඒක ධර්මානුකූලව අපි කරන ආශිර්වාදයක්. හැබැයි මේ බෞද්ධ දර්ශනය ප්‍රායෝගික ජීවිතයේද අපිට ගලප ගන්න තියෙන අවස්ථා ටික බොහොම වැඩි. ඒ වෙලාවේ සම්බුත හාමුදුරුවෝ කියනවා අපිට සතිය ආරක්ෂාව තියෙන. ඒ නිසා තව කෙනෙකුගේ ආරක්ෂාව ඕනේ නැහැ. ඒ උන්වහන්සේ කල්පනා කරනවා සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් අපේ විමුක්තිය පිළිබඳව මේ තරම් උනන්දු වෙද්දී අපි ඇයි තාම ප්‍රමාද? අන්න ඒ වෙලාවේ පින්නතුනි උන්වහන්සේ චිත්ත 이르දිප්පාදය පින්නතුනි දහමේදී චිත්ත 이르දිප්පාදය කියන එක ගලපන්නේ චිත්ත සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. සතර ඉද්ධිපාදවල චිත්ත ඉද්ධිපාදය විස්තර වෙන්නේ චිත්ත කියලා කියන්නේ මෙතන පින්නතුනි බලවත් අදිෂ්ඨානය, බලවත් කැමැත්ත, බලවත්ව එළඹ සිටි සිහියෙන් යුක්තව 이르දියට නැමුණු සිතක් තියනවා කියන එක තමයි චිත්ත කියලා කියන්නේ. සමාධි කියලා කියන්නේ හිත එකඟ කරගන්නවා කියන එක. සංඛාර පදාන සංඛාර සමන්නාගත කියලා කියන්නේ
සතර සම්‍යක් ප්‍රදාන වීරියෙන් යුක්තව සතර සම්‍යක් ප්‍රදාන වීරිය කියන්නේ නූපන් අකුසල් නූපදවනවා උපන් අකුසල් යටපත් කරනවා නූපන් කුසල් උපදවනවා උපන් කුසල් වර්ධනය කරනවා සතර සම්‍යක් ප්‍රදාන වීරියෙන් යුක්තව ඉද්ධිපාද මෙතන ඉද්ධිපාද කියන්නේ 이르දිය කියන එක. එතකොට බලවත් අදිෂ්ඨානයෙන් යුක්තව හිත සමාධිගත කිරීම ඒ වෙනුවෙන් සතර සම්‍යක් ප්‍රදාන වීරියෙන් යුක්තව 이르දිය වැඩිම කියන එක තමයි චිත්ත 이르දිපාද කියලා කියන්නේ. ඒතර හාමුදුරුවෝ ඒ මොහොතේ 이르දියට නැමුණු සිතකින් 이르දිය ලබන්න තියෙන උවමනාවකින් යුක්තව භාවනා කරනවා. භාවනා කරනකොට තමන් උන්වහන්සේගේ ආරක්ෂාවට තිබ්බ දෙන්න කුවේරට මේ කාරණාව පැහැදිලි කරනවා. කුවේර බොහොම සතුටු වෙලා මෙවැනි උත්තමයන් වහන්සේලා මේ මිහිතලේ ඉන්නවනේ කියලා උන්වහන්සේ බැහැ දකින්න එනවා. එද්දිත් උන්වහන්සේ සමාධිගතව ඉන්නේ. ගිය වතාවට වඩා උන්වහන්සේගේ පැහැයි උන්වහන්සේගේ මුහුණේ ප්‍රභාස්වර ගතිය වැඩි. ඒ වෙලාවේ කුවේර වෙසමුනි රජතුමා උන්වහන්සේ වන්දනා කරනවා. වන්දනා කරලා ආයේ දෙවුරන් වෙහෙරට කුවේර වෙසමුනි යනවා. ගිහිල්ලා බුදුහාමුදුරුව හමු වෙලා උන්වහන්සේට දේශනා කරනවා. සති ආරක්ක සම්පන්නෝ දිතිමා විරිය සමාහිතෝ අනුජාතෝ සත්තු සම්භූතෝ තේ විජ්ජෝ මච්චු පාරගු. ස්වාමීනි සති ආරක්ෂාවෙන් සමන්විත වැඩ සිටියා වූ ධෛර්යවන්ත වීරියවන්ත සමාහිත සිතක් ඇති ශාස්ත්‍රූන් වහන්සේගේ සම්භූත නම් අනුජාත පුත්‍රයානෝ. පිනතුනි අපි සාමාන්‍ය ජීවිතයේදී කියනවා දරුවෝ වර්ග තුනක්. අතිජාත දරුවෝ, අනුජාත දරුවෝ, අවජාත දරුවෝ. අතිජාතයි කියන්නේ අම්මට තාත්තට වඩා සිල්වන්තකම් වලින් ගුණවන්තකම් වලින් සමාජ තත්වයන් ඇතුලේ ශ්‍රේෂ්ඨයි. දරුවන්ගේ නම කියනකොට අම්මා තාත්තා මතක් වෙනවා. ඒ දරුවෝ තමයි අතිජාත දරුවෝ. සමහර දරුවෝ අනුජාතයි. අම්මා තාත්තා වගේමයි. ගුණ යහපත්කම්, සිල්වන්තකම්, පරිත්‍යාගකම් මේ හැම දෙයක්ම ගත්තම් අම්මා තාත්තා වගේමයි. නෑ කියලා අඩුවක් දැනෙන්නේ නෑ. ඒ අතර සමාජයේ ඉන්න පින්නතුනේ අවජාත දරුවෝ. සිල්වන්තකම්, ගුණවන්තකම් මතින් අඩුයි. දරුවෝ නිසා අම්මා තාත්තට හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා. අනේ අපොයි මෙහෙම ළමයි මං හැදුවනේ කියලා දිවා රෑ අම්මලා තාත්තලා හූල්ලනවා. අවජාතයි. මෙතනදී කුවේර වෙසමුනි රජතුමා පැහැදිලි කරන බුදුහාමුදුරනේ ඔබ වහන්සේගේ අනුජාත පුත්‍රයානෝ. ඔබ වහන්සේ වගේමයි. ත්‍රිවිද්‍යාව ලබාගෙන මාර විෂය ඉක්මවා ගියේය. පින්නතුනි මාරයා පින් කරනවට අකමැති නෑ. මාරයා අකමැති කුසල් වඩනවට. හේතුව පින් කරපු ඇත්තොත් මැරෙනවා. දැන් අපි කියන්නේ මෙච්චර හොඳට සමාජයේ ඉන්න මිනිස්සු මැරෙනවනේ මේ ගහක් ගලක් වගේ හිටිය මිනිස්සු මැරෙනවනේ බලන්නකො හොඳ මිනිස්සු ඇයි මෙච්චර ඉක්මනට මැරෙන්නේ කියලා. එහෙම එකක් නෑ. පින් කළත් මැරෙනවා. මේ සමාජයට මහා පිළිලයක් වෙච්ච සමාජයට මහා වදයක් වෙච්ච මිනිස්සුත් මැරෙනවා. එතකොට පින කළා කියලා පින්නතුනි මාරයට ගැටලුවක් නෑ. හැබැයි මාරයා අකමැති අපි කුසල් වඩනවට. ඇයි මාරයට වාසියක් තියෙන්නේ අපි මරද්දි විතරයි. මරන්න කෙනෙක් නැති වෙද්දි මාරයට බලය පතුරවන්න විදියක් පින්නතුනේ නෑ. දැන් හිඟන්නගේ තුවාලේ න්යාගෙට තියෙන ලොකුම ශක්තිය. තුවාලේ හොඳ වුණොත් වැඩේ ඉවරයි. ඒ වගේ ඔබේ අනුජාත පුත්‍රයානෝ මාරයා පරාජය කළා. ඒ තමයි පින්නතුනි සම්භූත හාමුදුරුවෝ චිත්ති
이르දිපාදයට නැමුණ ආකාරයත් එක්ක උන්වහන්සේ මේ ලද උතුම් නිර්වාණ සම්පත්තිය ඊළඟට මේ 이르දිපාදවල පිනතුනි චිත්ත 이르දිපාදය සම්බන්ධයෙන් අපේ දහමේ තේරුම් ගන්න පුළුවන් අවස්ථා කිහිපයක් තියෙනවා. එකක් තමයි සික්ඛා දුබ්බල්‍ය ඉද්ධිපාද සූත්‍රය. දහමේ තියෙනවා සූත්‍රයක් සික්ඛා දුබ්බල්‍ය ඉද්ධිපාද සූත්‍රය. ඒ වගේම ඉද්ධිපාද සංයුත්තේ සූත්‍ර තියෙනවා 54ක්. සංයුත්ත නිකායේ ඉද්ධිපාද සංයුත්තේ තියෙනවා සූත්‍ර 54ක්. එතකොට ඒ 54ෙම කියන්නේ සිත අධිපට්ටි කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රදාන වීරියෙන් ඉද්ධිපාදය වඩනවා නම් ඒක තමයි චිත්තිද්ධිපාදය. සිත අධිපටි කොට සමාධියෙන් හා සම්‍යක් ප්‍රදාන වීරියෙන් ඉද්ධිපාදය වඩනවා කියන එක. සාමාන්‍ය 이르දියක් කියලා කියන්නේ අපි දැන් ගත්තොත් තැනකින් තැනකට උඩින් යන්න පුළුවන්. වන්දනාමාන කරද්දී අපි හිතමුකෝ ස්තූපයක් වන්දනා කරන්න ඔබට මේ මොහොතේ හිතුනොත් ඔබට 이르දිපාද තියෙනවා. රුවන්වැලි සෑය ගිහිල්ලා සේල චෛත්‍ය වැඳලා සිතුල්පව්ව ස්තූප වැඳලා කිරිවෙහෙර වැඳලා එන්න පුළුවන්කම තියෙනවා. දැන් එහෙම එක අවස්ථාවක් තියෙන බ්‍රාහ්මණ සූත්‍රයේදී උනාබ කියන බ්‍රාහ්මණයා බුදු ආනන්ද හාමුදුරුව හමු වෙනවා. ආනන්ද හාමුදුරුවන්ගෙන් උනා බහනවා මහානකම කරන්නේ ඇයි කියලා. ඔබත් අහනවනේ. ඔබ මේ වෘත්තිය කරන්නේ ඇයි කියලා. උනා බහනවා එමේ මහානකම කරන්නේ. ආනන්ද හාමුදුරුව පැහැදිලි කරනවා තෘෂ්ණා ඡන්දය නැති කරන්න. තෘෂ්ණා ඡන්දය කියන්නේ පින්නතුනි තෘෂ්ණාවට තියෙන කැමැත්ත නැති කරන්න. ඒ වෙලාවේ උනා බහනවා තෘෂ්ණා ඡන්දය නැති කරන්න මොකද්ද කරන්න ඕනි? ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා උනාබ තෘෂ්ණා ඡන්දය නැති කරන්න සතර 이르දිපාද වඩනු. එතකොට හතර ඉර්ධිපාද විස්තර කරන පළවෙනි තමයි ඡන්දය. ඒතර තෘෂ්ණා ඡන්දය නැති කරන්න ඇයි ඡන්දයක්? කැමැත්තක්. පින්නතුනි කැමැත්තක් නැතුව ඔබට විනාඩි 40ක්වත් මෙහෙම වාඩි වෙලා ඉන්න බෑ. කැමැත්තක් නැතුව තමන්ගේ ධනය ශ්‍රමය මේ වෙනුවෙන් කැප කරන්න බෑ. ඒකට කැමැත්තක් ඕනි. ඒතර තෘෂ්ණාව නැති කරන්නත් කැමැත්තක් ඕනි. නැතුව කැමැත්තක් නැතුව අපි මොන දේ කළත් වැඩක් නෑ. ඊළඟට තෘෂ්ණා ඡන්දය නැති කරන්න වීරියක් ඕනි. ඒ ඔක්කොටම වඩා අපි මේ කතා කරන මාතෘකාවේදී තෘෂ්ණා ඡන්දය අයින් කරන්න නම් පින්නතුනි අපිට ඕනේ චිත්තයක්. චිත්තයක් කියලා කියන්නේ ඒ පිළිබඳව නැමුණු හිතක්. බලවත් කැමැත්තක්. අදිෂ්ඨානය කියන්නේ බලවත් කැමැත්ත. තෘෂ්ණාව නැති කරන්න අපිට බලවත් කැමැත්තක් ඕනි. බලවත් කැමැත්තක් නැති කෙනෙකුට තෘෂ්ණාව නැති කරන්න නෙමෙයි. ඒ තෘෂ්ණාව මත තම තමන්ට තව තව දේවල් හොඳින් හෝ නරකින් එකතු කරගන්න තමයි කැමැත්ත තියෙන්නේ. එතකොට මෙතන චිත්තය කියලා කියන්නේ බලවත් අදිෂ්ඨානය. තෘෂ්ණා ඡන්දය අයින් කරන්න තියෙන බලවත් අදිෂ්ඨානය. දැන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම එකින් එක ගත්තත් පින්නතුනි. සතර සතිපට්ඨානය ගත්තත් සතර සම්‍යක් ප්‍රදාන වීරිය ගත්තත් ඊළඟට අපි ගත්තොත් බොජ්ජංග ධර්ම ගත්තත් මේ හැම තැනකදීම ඉන්ද්‍රිය ධර්ම ඒ කියන්නේ චිත්ත විරිය ඡන්ද විමර්ශා කියන මේ හතර අත්‍යවශ්‍යයි. දැන් සතර සතිපට්ඨානේ වඩන්න නැමුණු හිතක් නැත්තම් බෑ. ඒ පිළිබඳව බලවත් අදිෂ්ඨානයක් නැත්තම් බෑ. ඒ පිළිබඳව කැමැත්තක් නැත්තම් පින්නතුනි කරන්න බෑ. බොජ්ජංග ධර්මත් එහෙමයි. දැන් සික්ඛා දුබ්බල්‍ය ඉද්ධිපාද සූත්‍රයේදී කියනවා පංච ශික්ෂාවන්ගෙන් යුක්ත වෙන්න නම් අපිට එකක් තමයි චිත්ත 이르දිපාදය තියෙන්න ඕනි. දැන් බලන්න පංච ශික්ෂාපදයන් වල යෙදෙන පාණාති පාතා වේරමණී.
ප්‍රාණඝාත කරන්න කරවන්න අනුබල නොදී ඉන්න අපිට බලවත් අදිෂ්ඨානයක් ඕන නැත්තම් මදුරුවෙක්වත් නොමර අපිට ඉන්න බෑ. කාට හරි හිංසාවක් කරන්න නැතුව අපිට ඉන්න බෑ. චරිත ඝාතනයක්වත් නිකමට හරි කරන්න ඕනි. හැබැයි එහෙම නොකරනවා කියලා බලවත් අදිෂ්ඨානයක් තියෙන මිනිස්සු තමන්ගේ ජීවිතේ ශරීරේ කෑල්ලක් ගියත් ප්‍රාණඝාතය කරන්නේ. වේල් 10ක් බඩගින්නෙන් හිටියත් දරුවා මොන දේ කිව්වත් සැමියා මොන විදියට කිව්වත් හොරකම් කරන්නේ. ඇයි බලවත් අදිෂ්ඨානයක ඉන්නෝ. ඇයි අවුරුදු 80ක ජීවිතේට අවුරුදු 85ක ජීවිතේට හොරකම් කරලා සංසාරේ මහා දුක් විඳින්න ඕනද කියලා ඔහු හිතනවා. ඇයි ඔහු බලවත් මේ ඉන්ද්‍රිය ධර්මවල බලවත් අදිෂ්ඨානකින් මේ ලෝකේ බොරුවක් කියන්නේ වංචාවක් කරන්නේ කේලමක් කියන්නේ නැහැ හිස් වචනයක් කියන්නේ නැහැ. ඇයි මේ කට අවභාවිතා කරන්නේ නැහැ කියලා ඔහු බලවත් අදිෂ්ඨානක ඉන්නවනේ. ඒකට ඉන්ද්‍රිය ධර්ම ඕනේ, චිත්ත ඕනේ, ඒකට හිතක් ඕනේ. හිතක් නැති කෙනෙකුට එහෙම කරන්න බෑ. මොන තත්ත්වයකදී වුණත් මත් පැන් ටිකක්, මත් වතුර ටිකක්, මත් කුඩු ටිකක් ඒවා කිසිවක් කරන්නේ නැහැ කියලා බලවත් හිතක ඉන්නවා. බොන මිනිස්සු 1000ක් අතර උනත් නොබී ඉන්නවා. ඇයි මේ ලෝකෙ වින්ද හැම මිනිහෙක්ම ලෝකෙ වින්දේ සිහියෙන් සහ බුද්ධියෙන්. සිහිය සහ බුද්ධිය නැති කවුරුත් මේ ලෝකෙ විඳලා නැහැ. විඳ කියලා අපිට පේනවා විඳලා නැහැ. විඳවනවා මිස විඳලා නැහැ. බලවත් කැමැත්තක ඉන්නවා. බලවත් අදිෂ්ඨානයක ඉන්නවා. බලවත් නැමුණු හිතක ඉන්නවා. පින්නතුනි දැන් අපිට 이르දිපාද ගැන කතා කරද්දී නිතතිම්ම ඔබේ මගේ සිහියට එන්නේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි 이르දිමතුන් අතර අග්‍ර වෙච්ච හාමුදුරුවෝ. උන්වහන්සේ වටා තමයි විමාන වත්තුව තියෙන්නේ. විමාන වත්තුව പ്രേත වත්තුවේ බහුතරයක් දේශනා ඔබ හොඳින් බැලුවොත් මුගලන් හාර දිව්‍ය ලෝකෙට ගිහිල්ලා අපායට ගිහිල්ලා ඒ තැන්වලදී දැක්ක ප්‍රේතයෝ දිව්‍ය විමාන මේවා සම්බන්ධයෙන් තමයි ඒ දේශනා සිද්ධ කරන්නේ. ඒ 이르දිය. එතකොට ඔබ හිතන්න මුගලන් හාමුදුරුවන්ගේ 이르දිය එච්චර බල සම්පන්නයි නම් බුදුහාමුදුරුවන්ගේ 이르දිය කොතරම් තියෙන්නේ නැද්ද? එක උදාහරණයක් අපිට දහමේ කියනවා. මේත් අහලා තියෙනවා වෛද්‍ය දිව්‍ය ලෝක. දහමේ කියනවා ඒක තට්ටු 100ක්. ඒතර ඔබ හිතන්න ඕනේ දිව්‍ය ලෝකේ සැපත් ඔබ සැප කියලා හිතනවා නම් මේ ලද හැම දෙයක්ම දිව්‍ය ලෝකේ සැපත් එක්ක අපි ලබනවා කියන මේ හිතන හැම සැපක්ම හරීම දුප්පත් සැප. හරීම දරිද්‍ර සැප. වෛජයන්තිය තට්ටු 100ක්. එක තට්ටුවක පින්නතුනි තියෙනවා කූටාගාර ශාලා 700ක්. එතකොට සමස්ත කූටාගාර ශාලා ප්‍රමාණය 70000යි. එක කූටාගාර ශාලාවක ඉන්නවා දිව්‍යාංගනාව 7 දෙනෙක්. ඒ එක දිව්‍යාංගනාවකට ඉන්නවා දාසියෝ. ඒ කියන්නේ දිව්‍යාංගනාවට සේවය කරන්න 7 දෙනා ගානේ. එක කූටාගාර ශාලාවක දිව්‍යාංගනාවෝ 7ක් කියලා කියන්නේ 4,90,000ක් දිව්‍යාංගනාව. දිව්‍ය සේවිකාව ප්‍රමාණය 34,30,000ක්. එක දවසකදී සක්‍රයා මුගලන් හාමුදුරුවන්ට වෛජයන්ත ප්‍රාසාදය පෙන්නනවා. මුගලන් හාමුදුරුවෝ හිතනවා සක්‍රයා සංවේගයට පත් කරන්න ඕනි. සක්‍රයා සංවේගයට පත් කරන්න ඕන කියලා හිතන මුගලන් හාමුදුරුවෝ තමන්ගේ පාදයේ වම් ඇඟිල්ලෙන් මේ වෛජයන්ත ප්‍රාසාදය කරකවනවා. තට්ටු 100ක් කූටාගාර ශාලා 70,000ක් දිව්‍යාංගනාවෝ 4,90,000ක් දිව්‍ය සේවිකාවෝ 34,30,000ක් මේ ඔක්කොමත් එක කරකවන. ඒ වෙලාවේ
සක්‍රයා මුගලන් මහරහතන් වහන්සේගේ මේ 이르දිය පිළිබඳව උන්වහන්සේගේ මේ 이르දි ශක්තිය පිළිබඳව විස්මයටපත් වෙලා උන්වහන්සේට වන්දනා කරනවා. එවැගේම පින්නතුනි දහමේ 이르දිය පිළිබඳව කියද්දී අපි දන්නවා ෂට් අභිඥා. ෂට් අභිඥා කියලා කියන්නේ ඉද්ධිවිද ඥානය, දිබ්බසෝත ඥානය, පරචිත්ත විජානන ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතුප්පපාත ඥානය සහ ආසවක්ඛ්‍ය ඥානය. මේවා තමයි ෂට් අභිඥා කියලා කියන්නේ. මේ චිත්ත 이르දිපාදය ඇතුළු කොටගත් 이르දිපාද තුල පිහිටපු උත්තමයෝ ඊළඟට ලබන ස්වභාවය තමයි මේ ෂට් අභිඥා. දැන් ඉද්ධිවිද කියන්නේ 이르දි ප්‍රාත්‍යහාර පාන්න පුළුවන්. දිබ්බසෝත කියලා කියන්නේ අපිට පියවි කනට ඇහෙන සීමාවට එහා සියුම් ශබ්ද අහන්න පුළුවන්. පරචිත්ත විජානන අන්නේ හිත කියවන්න පුළුවන්. පුබේ නිවාසානුස්සති පෙර ජීවිත පිළිබඳව බලන්න පුළුවන්. චුතුපපාත උපදින භවය, චුත වෙන භවය පිළිබඳව හොයන්න පුළුවන්. ආසවක්ඛ්‍ය සියලු ආශ්‍රවයන් ඡය කළාම ලැබෙන ඥාන ශක්තිය. එතකොට පින්නතුනි මේ ෂට් අභිඥාවන් ලබන්න මේ චිත්ත 이르දිපාදය පින්නතුනි මෙහිමයි වෙන්නේ. චිත්ත 이르දිපාදයේදී 이르දියට නැමුණු සිතක් බලවත් අදිෂ්ඨානයක් ඔබ තුල තියෙනවා නම් ඔබ තුල තියෙන බලවත් අදිෂ්ඨානයක් 이르දියට නැමිච්ච හිතක්. හැබැයි ඒක හැදෙන්නේ ඔබට මේ වගේ දේවල් අහනකොට 이르දිය පිළිබඳව බුද්ධ දේශනාවන් ශ්‍රවණය කරනකොට 이르දියේ තියෙන වටිනකම් හොයනකොට ඔබට හිතෙනවා චිත්ත 이르දිපාදය හොඳයි කියලා. හැබැයි කල් යද්දී නැවත ආයේ කාමයට හිත නැමෙනෝ. අර අකුසල ධර්මවලට හිත නැමෙනෝ. මේ වෙලාවෙන් නැගිට්ටාම ආයේ සුපුරුදු විදියට කෑම්බීම් ඉඳුම් හිටුම් වෙනුවෙන් අධිකව වෙහෙසෙනෝ. මෙලව සංවර්ධනය වෙනුවෙන් වෙහෙසෙනවා. සාංශාරික සංවර්ධනය වෙනුවෙන් වෙහෙසෙන්නේ නැහැ. අන්න එතනදී අර බලවත් අදිෂ්ඨානය අපේ අතින් දුරස් වෙනවා. දහමේ පැහැදිලි කරනවා සම්බූත හාමුදුරු බලවත් අදිෂ්ඨානය මත පිහිටනවා. ඒ පිහිටන්නේ දැන් අපි ගත්තොත් චිත්ත කියන්නේ බලවත් අදිෂ්ඨානේ ඒ මත හදානෝ සමාධිය. ඒ මත සමාධිය හදාගන්න. ඒ මත සමාධිය හදාගත්තාම ඒ සමාධිය තුල පිහිටලා සතර සම්‍යක් ප්‍රදාන වීරියන් නිර්මාණය කරගන්න. එතකොට පින්නතුනි කුසලයයි පිනයි කියන එක අපි බේර ගන්න ඕනි. කුසලය කියලා කියන්නේ කුසල් වැඩුවහම සිද්ධ වෙන දේ තමයි සසර කොට වෙන එක. අකුසල් වැඩුවහම සිද්ධ වෙන්නේ සසර දික් වෙන එක. පින් කළාම සසර සැප ලැබෙනවා. පව් කළාම සසර දුක් ලැබෙනවා. හැම කුසලයකම පිනක් තියෙනවා. හැබැයි හැම පිනකම කුසලයක් නැහැ. හැම පවකම අකුසලයක් තියෙනවා. හැබැයි හැම අකුසලයකම පවක් නැහැ. දැන් විකාල භෝජනේ අකුසලයක්. පවක් නැහැ. ප්‍රාණඝාතය පවක් ඒක ඇතුලේ අකුසලයක් සිද්ධ වෙනවා. අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ කුසල් වඩලා නූපන් කුසල් උපදවන්න. කුසල් හැදිලා නැත්නම් ඒ කෞශල්‍ය හදාගන්න. උපන් කුසල් තියෙනවා නම් එය වැඩි දියුණු කරන එක. නූපන් අකුසල් නම් උපදවන්නෙම නැහැ. ඉපදිච්ච අකුසල් නම් ඒ යටපත් කරනවා. ඒ වෙනුවෙන් බල සම්පන්න 이르දියට නැමුණු හිත අපි විසින් හදාගන්න. අන්න එහෙම හදාගනිද්දී අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලදී චිත්ත 이르දිපාදය මත අපේ සාංශාරික ජීවිතය
ආර්ය අෂ්ටාංග මාර්ගය දැන් දහමේ කියනවා පින්නතුනි මම අවසාන වශයෙන් ඒ කාරණේ පැහැදිලි කළ ධර්මදේශන අවසන් කරනවා. අරි අටංගි මග වඩන කෙනෙක් තුල මේ සතර 이르දිප්පාද වැඩෙනෝ. ඒ සතර 이르දිප්පාද වැඩෙ නැත්තෝ අනාගාමී බව අරිහත් බව බලාපොරොත්තු වෙන්න ඕන කියලා තමයි දේශනාවේ කියන්නේ. නිකම්ම නිවන් සුව පතන්න කියන එකට එහා මරුණහම නිවන් සුව පතන්න කියන එකට එහා මරුණහම නිවන් යන්නේ නැහැ කියලා දන්න අපි ජීවත් වෙලා ඉද්දී ඒ නිවන සාක්ෂාත් කරගන්න තමයි වෙහෙසෙන්න ඕනේ. ඒ වෙහෙසීමේදී අරියටඟි මග තමයි අපේ ගමන. ඒක යද්දී මේ ඉර්ධිපාද වැඩෙනවා. ඒ වැඩිම මත සසර කෙටි කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් මේ දහම මහඟෝසුවක් ඖෂධයක්ම වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ දායකත්වය අරන් කටයුතු කරන්නට යෙදුනේ නුගේකොඩ පදිංචි අද දිනට උපන් දිනේ යෙදෙන තිලිනි ධර්මරත්න මහත්මිය චත්ත රත්නතිලක ස්වාමියා චතිල පුතුණුවන් ඔනෙලි දියණිය ඇතුළු කොටගත් පින්වත් ඇත්තෝ මේ උතුම් පින්කමින් තුලින් ජනිත වෙච්ච සුලූම පුණ්‍ය සම්භාරයන් පදනම් කරගෙන අද දිනට උපන් දිනේ යෙදෙන තිලිනි ධර්මරත්න මහත්මියට නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා කියලා අපි ආශිර්වාදයන් සිද්ධ කරනවා. ඒකම හෙට දින උපන් දිනය යෙදෙන තමන්ගේ මෑණියන් වහන්සේ සමුද්‍රා ධර්මරත්න මහත්මියටත් නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. එවැගේම පියාහා ස්වාමියාගේ මව චිත්‍රා රත්නතිලක මාතාවට ආශිර්වාද කිරීමත් පින්කමේ ආරමුණක්. ඒ රත්නතිලක ස්වාමියාගේ පියතුමා ලක්ෂ්මී ගුණසේකර ලොකු අම්මා රවින්දු අනුෂ්ක අල්විස් ඥාති සහෝදරයා රංජිත් වීරරත්න හා නිමල් වීරරත්න මාමලා ආර්.පී. පියදාස ඥාති මහත්මයා මනෝහරද සිල්වා බාප්පා කුමාර අල්විස් බාප්පා එවැගේම තිලිනි ධර්මරත්න අද දින උපන් දිනය සමරන එතුමියට ආශිර්වාද කිරීම හෙට දින උපන් දිනය සමරන සමුද්‍රා ධර්මරත්න මහත්මියට ආශිර්වාද කිරීම චත්ත රත්නතිලක ස්වාමියාට ඔනෙලි රත්නතිලක දියණියට චතිල රත්නතිලක පුතුණුවන්ට බෙනට් ධර්මරත්න පියතුමාට චිත්‍රා රත්නතිලක මව්තුමියට ආශිර්වාද කිරීම තරිඳු ධර්මරත්න අයියා නිම්මිහා ජිනුක සුරන් සසිකා පිනිදි තිලින රත්නතිලක අයියා ඇතුළු පවුලේ සියලු දෙනා ඉන්ද්‍රා ගුණසේකර යමුනා සිල්වා ශාන්ති අල්විස් අයිරාංගනී වීරරත්න ඇතුළු පවුලේ සියලු ඇත්තන්ට ආශිර්වාද කිරීම විශේෂ පුණ්‍යානුමෝදනාව ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ පරම පූජනීය දරණාගම ශ්‍රී කුසල ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් අනුමෝදන් කිරීම අපවත් වී වදාළ සියලු මහා සංඝ රත්නයට පින් අනුමෝදන් කිරීම රට ජාතිය වෙනුවෙන් දිවි පිදූරණ විරුවන්ට ආශිර්වාද කිරීම දායකත්වයේ දරන ලද ඒ පින්නතුන්ගේ යහපත් බලාපොරොත්තු වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාගේද යහපත් බලාපොරොත්තු ආකාරයෙන්ම ඉෂ්ට සමෘද්ධිමත් භාවයට පත් වේවා. මියගිය සියලු ඥාතීන් ලංකාවාසී ලෝකවාසී ඔබ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. කොරෝනා වසංගතය තුලින් ජීවිත අහිමි වෙච්ච පින්වත් ඔබේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ සාංශාරික ජීවිත සුවපත් වේවා. උතුම් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කර ගනිත්වා. දෙවියෝද පතන බෝධියකින් උතුම් නිවන් සම්පත් ලබා ගනිත්වා.
ඇතිවේ තිබෙන මේ වසංගත తত্ত্বය ඉක්මනින්ම තුරන් වෙලා අපි හැම කෙනෙකුටම යහපත්ව කටයුතු කරන්න අවශ්‍ය කරන සියලු වාතාවරණ ඉක්මනින්ම සැලසේවා. දලදා වහන්සේගේ ආශිර්වාදය, විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය, 84000ක් ධර්මස්කන්ධයේ ආශිර්වාදය නොඅඩුවම අපේ ජීවිතවලට ලැබේවා. මියගිය සැමටත් දෙවියන්ටත් අපි ඔබ හැමටත් මේ උතුම් පින් එකාකාරව පිහිටීමෙන් දෙව් මිනිස් සැප කෙලවර උතුම් නිවන් සම්පත් ලබා ගැනීම සඳහාම මේ පින් හේතු වාසනා වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. සාදු සාදු සාදු. සදහවත්නි, දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජාවන් දැන් සිදු කරමු. අද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අරමුණු කරගෙන සිදු කරන ධර්ම දේශනා මාලාවේ සතර 이르දිපාදයන් පිළිබඳවයි. එහි එක් 이르දිපාදයක් වන චිත්ත 이르දිපාදය පිළිබඳව ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ දහම් කාරණාවන් ඔබ අපට කියා දුන්නේ. යාපගේ ස්වාමින් වහන්සේ අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. කොළඹ මහා නාම විද්‍යාලයේ ධර්මාචාර්ය පූජනීය සියඹලාගොඩ ධම්මින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි සාදුනාද පාතමින්. සාදු සාදු සාදු. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කළේ අද ජන්මදිනයේ දෙන තිලිනී ධර්මරත්න මහත්මිය. එතුමියට සෙත් ප්‍රාර්ථනා කරන්න චත්ත රත්න තිලක සම්පූර්ණයා, ඒ වගේම චත්තිල පුතුණුවන් ඔනේලි දියණිය ඇතුළු ඒ පින්වතුන් අද මේ පින්කමේ දායක වී කටයුතු කළා. ස්වාමීන් වහන්සේට දැන් පරිස්කාර පූජාවන් සිදු කරමු. ඒ වගේම අය බලාපොරොත්තු වුණා නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරන්න. එම පියතුමන්ට ඒ වගේම ස්වාම්පූෂ්‍යාගේ මව චිත්‍රා රත්න තිලක මහත්මිය ප්‍රධාන පින්වතුන්ට ආශිර්වාද කරන්නත් බලාපොරොත්තු වුණා. ඉතින් මේ හැම අරමුණක්ම එලෙසින් මිටු වේවායි ප්‍රාර්ථනා කරමින් අපි මේ උතුම් දේශනාව නිමානපත් කරන්න සූදානම් වෙන්නේ. පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.